ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාසත් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අභිධර්මයේ දක්වන කරුණු සැකවින් විස්තර කිරීමට මා කල්පනා කරනවා. අභිධර්මයේ අනුකුමක්ද? ධම්ම යනුවෙන් අදහස් කරන්නේ නවලෝකෝත්තර ධර්මයක්, ඒ වගේම ත්‍රිපිටක ධර්මයක්. ධම්ම යනු දරානුයි උසුලානුයි. දරානුයි උසුලානුයි ධම්මය. ධම්ම නම් වේ. කාවද දරන්නේ, කාවද උසුලන්නේ? ඊට අනුව පිළිපදින තැනැත්තා. කොහොමද උසුලන්නේ? සතර අපායෙහි එළිය නොදී උසුලන නිසා ධම්ම කියලා කියනවා. ඊට අනුව පිළිපදින තැනැත්තා සතර අපායෙහි වැටෙන්නට නොදී දරණ නිසා, උසුලන නිසා ධම්ම කියලා කියනවා. ධම්ම යනුවෙන් හරියට අදහස් කරන්නේ එතකොට නවලෝකෝත්තර ධර්මයයි. මේ නවලෝකෝත්තර ධර්මය අවබෝධ කර ගැනීමට ත්‍රිපිටක ධර්මයේ උපකාර වන නිසා පර්යාප්ත ධර්මයක් ඊට තුලක් වෙනවා.
අභි කියන්නේ කුමකටද? විශිෂ්ට උතුම් යන තේරුමෙන් අභි කියලා පාවිච්චි කරනවා. නිවනට යාමට උපකාර වන ධර්මයක් නිසා උතුම් යන තේරුමෙන් අභි යන උපසර්ගයේ පාවිච්චි කරනවා. තව තේරුමක් තියෙනවා. විශේෂ. මොකද විශේෂ කියලා කියන්නේ? බෙදලා අරගෙන හැමදේම විස්තර කර තිබෙන නිසා විශේෂ ධර්මයක් කියලා කියනවා. අභිධර්මයේ හැමදේම බෙදලා අරගෙනයි දේශනා කරන්නේ. ඒ නිසා බුද්ධ ආගමක විභජ්‍යවාදය කියලා කියනවා. මේ තේරුම් දෙකෙන් අභිධර්ම කියලා කියනවා. විශිෂ්ට ධර්මය, විශේෂ ධර්මය. මේ අභිධර්මයේ දක්වන කරුණු කුමක්ද? පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු 4ක් විස්තර වෙනවා. පරමාර්ථ වශයෙන් පාලියෙන් කියන පරමත්ථ කියලා. සංස්කෘතෙන් පරමාර්ථ. මොකද පරමත්ථ කියලා කියන්නේ? පරම කියන්නේ අන්තිම. තනි බෙදලා අරගෙන තනි දේවලට අන්තිම දේවලට පරම කියනවා. අත්ථ කියන්නේ මෙතන දේවල් කියන තේරුමයි. තේරුමයි කියන තේරුමෙන් නෙවෙයි අත්ථ වචනේ පාවිච්චි කරන්නේ. දේවල්. සිංහලෙන් අපි නොඑක් විට පාවිච්චි කරන වචනයක් දේවල් කියලා කියනවා. එතකොට පරමත්ථ කියන්නේ කුමක්ද? බෙදලා අරගෙන තවත් නොබිදිය හැකි තනි දේවලට කියනවා පරමත්ථ කියලා. පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු 4ක් විස්තර වෙනවා. මොනවද ඒ 4? චිත්ත, චේතසික, රූප, නිබ්බාන. පළමුවෙන් දක්වන්නේ චිත්තයයි. දෙවෙනුව චේතසික, තුන්වෙනි රූපය, හතරවෙනි නිර්වාණය. කොටින් කියනවනම් අභිධර්මයේ ප්‍රකාශ වන්නේ ඇතුළත දේවල්, පිටත දේවල්, බලාපොරොත්තු වන දේවල්. ඇතුළත පිටත දේවල් වලට චිත්ත, චේතසික, රූප ගැනෙනවා. බලාපොරොත්තු වන දේට නිබ්බාන ගැනෙනවා. චිත්ත කියන්නේ කුමක්ද? චිත්ත තෝරන්නේ අරමුණ ඇතුළත ගැනීම දනීනුයි චිත්ත නමි. අරමුණ ආරම්මන පාලියෙන් තවත් තියෙන වචනයක ආලම්බන කියලා. ඇවිත් ඇලෙන තැනට ආරම්මන කියනවා. එල්බෙන තැනට ආලම්බන කියනවා. සිංහලට බෙදනවා අරමුණ කියලා. අරමුණ ඇතුළට ගැනීම දනීනුයි චිත්ත නමි. අරමුණ ඇඳුන ගැනීම නෙවෙයි. අරමුණ අඳුනගන්නේ සංඥාවෙන්. අරමුණ ඇතුළට ගැනීම දනීනුයි චිත්ත නමි. හරියට මේ තේරුම් ගන්නට මේ චිත්තය බොහෝ බලවත්. මොකද බලන්න පින්වත්නි, නොපෙනෙන දේවල් වැඩි බලවත් පෙනෙන දේට වඩා. දැන් මේ පිටස්තර රූපය අපට පේනවා. නමුත් ඊට වඩා බලවත් ඇසට නොපෙනෙන මේ චිත්තය විදුලි බලය තියෙනවා. විදුලි බලය පේන්නේ නෑ අපට. ලොකු බලයක් විදුලියේ පවතිනවා. ඒ වගේ ඇසට නොපෙනෙන දේ බොහෝ සෙයින් වැඩි බලය පවතිනවා. චිත්තයක් විසෙනවා. මේ සත්වයා නාම රූප දෙකින් හැදිලා තියෙන්නේ. චිත්තයි රූප කයයි.
රූපීට වඩා බලවත්ව පවතින්නේ මේ සිතයි. මේ සිතේ පින්වත්නි එක අතකින් බැලුවාම එක අතකින් නිරය පවතින්නේ ස්වර්ගයේ පවතින්නේ. මොකද නිරය කියන්නේ? මොකද ස්වර්ගය කියන්නේ? සැප දුක් තියෙන තැන නිරයයි. සැප නැති තැන නිරයයි. සැප තියෙන තැන ස්වර්ගයයි. එක්තරා තරුණෙක් පඬිතෙක් ගාවට આવුත් කියනවා මට මගේ හමු වෙයි. ස්වර්ගය කියන්නේ කුමක්ද? නිරය කියන්නේ කුමක්ද කියලා පෙන්වා දීති. නැත්නම් මරණයයි කිව්වා. මේ පඬිතයා බයේ පැනලා දිව්වා. තරුණයා කඩුවත් පුසවාගෙන පස්සෙන් එළවාගෙන ගියා. පඬිතේ නැවතුණා. ඔය තියෙන්නේ නිරය. මේ පඬිතයා දුවන්නේ බයේ. බය තියෙන තැන දුක. දුක තියෙන තැන නිරය. තරුණයාට තේරුණා. කඩුව පැත්තක දැම්මා. ඔය තියෙන ස්වර්ගය. දැන් බයක් නැහැ. දුකක් නැහැ. බය නැති තැන දුක නැති තැන සැප. මොන ස්වර්ගය? තරුණයාට තේරුණා. මේන් පේනවා පින්වත්නි එක අතකින් බැලුවාම අපේ නිරය අපේ ස්වර්ගයක් තියෙන්නේ අපේ සිත තුළමයි. අපේ සිතින් නිරේ මවා ගන්නත් පුළුවන් ස්වර්ගය මවා ගන්නත් පුළුවන්. සිතින් නිරේ ස්වර්ගය කර ගන්නත් පුළුවන් ස්වර්ගය නිරේ කර ගන්නත් පුළුවන්. සිත ප්‍රීතිමත් වූ කල තමන් ප්‍රීතිමත් වෙනවා. තමන් ප්‍රීතිමත් නම් පවුල ප්‍රීතිමත්. පවුල ප්‍රීතිමත් නම් නගරයත් ප්‍රීතිමත්. නගරයේ ප්‍රීතිමත් නම් රටත් ප්‍රීතිමත්. රටත් ප්‍රීතිමත් නම් ලෝකයත් ප්‍රීතිමත්. ලෝකේ හැදෙන්නේ පුද්ගලයන්ගෙන්. සමාජයේ සිට ප්‍රීතිමත් වෙනකොට ලෝකයත් ප්‍රීතිමත් වෙනවා. සිත ප්‍රීතිමත් නෙවෙයි නම් ලෝකයත් ප්‍රීතිමත් වන්නේ නැහැ. එතකොට ලෝකේ ප්‍රීතිමත් කරන්නට කුමක්ද කළ යුත්තේ? සිත ප්‍රීතිමත් කළ යුතුයි. මේ හොඳ පින්වතුන් දන්නවා. සමහර රටවල් ආර්ථික වශයෙන් බොහෝම දියුණුයි. ධනෙ උතුරා යනවා. නමුත් එවැනි රටවල රැසියන්ට ප්‍රීතිය තියනවාද එහෙම? එක්තරා ධනවත් රටක 10% උමතු රෝගයෙන් පෙළෙන්නේ. ධනවත් රටක උමතු රෝගයෙන් 10% පෙළෙනවා. විවාහ 3කට එකක් වික්කසාද. ප්‍රීතිය පින්වත්නි. ඒකයි බුද්ධ ආගමේ කියන්නේ සිතේ තමයි ඒකාතකින් බැලුවාම ප්‍රීතිය තියෙන්නේ. පරිසරයත් හේතු වෙනවා තමයි වටාපිටාවත් හේතු වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ප්‍රීතිය පවතින්නේ තමාගේ සිතෙහි. ඒ සිතේ ලොකු බලයක් තියෙනවා. මා නිදර්ශනයක් වෙනවා. මේ පින්වතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ එක්තරා පළාතකට වැඩි වෙලාවේදී බොහෝ දෙනෙක් බලන්ත. ඔය අතරේ හිටිය රෝජමල්ල කියලා උත්තමී ආනන්ද හාමුදුරන්ගේ යාළුවෙක්. බොහොම හොඳේ රෝජමල්ල බුදුරජාණන් වහන්සේ බලන්න පැමිණේක. නෑ ස්වාමීනි මා ආවේ බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් නොවේ. අපාතර කතාවක් ඇති වුණා. බුදුහාමුදුරු බලන්න නොගියොත් 500ක් දඩ ගන්නවයි කියලා. ඒ දඩේට බයේ මා මිසක් බුදුහාමුදුරු බලන්න නෙවෙයි. ආනන්ද හාමුදුරු හිත ටිකක් සතුටු වෙලා බුදුහාමුදුරු කියලා මේ කරුණ කිව්වා බණ ටිකක් කියන්න. උන්වහන්සේ එතන ඉඳගෙන මෛත්‍රී අදහසක් පැතිරෙව රෝජමල්ලට. මේ මෛත්‍රී අදහස පැතිරෙව පින්වත්. දැන් මා කරන ශබ්දයේ මේ පින්වතුන්ට ඇහෙනවා. ඔයිටත් වඩා බලවත් සිතේ හට ගන්න අදහස්. චිත්ත තරංග පවතිනවා. උන්වහන්සේ මෛත්‍රී අදහස පැතිරෙව්වා මේ රෝජමල්ලට. මෛත්‍රී අදහස පතුරවල උන්වහන්සේ කුටියට වැඩියා. රෝජමල්ලගේ ඇඟ මෛත්‍රියෙන් පිරීලා ගියා. හරියට වසුපැටියේ කෙළදෙනගේ පස්ස දුවන්නේ අම්සේද
ඒ වගේ කුටියෙන් කුටියට දිගුවයි කියන කොයිද බුදුහාමුදුරුවෝ දුවන්නේ පන්සලේ අර තියෙන බුදුහාමුදුරුවෝ කුටියයි දොරට තට්ටු කළොත් උන්වහන්සේ ආරිනවා ඇති. ගියා දොරට තට්ටු කළා උන්වහන්සේ දොර ඇරිය ඇතුළට ගියා වැන්ද බණ ඇසුවා සෝවාන් ඵලයට පැමිණුණා. උන්වහන්සේ වෙතට ඇදලා ගත්තේ කොහොමද පින්වත්නි? මෛත්‍රී බලයෙන්, චිත්ත බලයෙන්, සිතේ බලයෙන් පේනවා පින්වත්නි. නිදර්ශන දෙන්න අපිට වෙලාවක් නැහැ. අපි මේ එක නිදර්ශනයක් දුන්නේ තේරුම් ගැනීමටයි. ඔය සිත් පින්වත්නි හොඳ සිත් නරක සිත් කියලා දෙකක් තියෙනවා. කුසල අකුසල කියලා කියනවා. හොඳයි. යමක් හොඳද යමක් නරකද කියලා තේරුම් ගන්නේ කොහොමද? මේක තේරුම් ගත යුතුයි පින්වත්නි. හොඳ සිත් ඇති වුණාම පිස්සු වෙනවා, නරක සිත් ඇති වුණාම කිලිටි වෙනවා. කොහොමද මනින්නේ මේක හොඳයි මේක නරකයි කියලා? මේක ක්‍රමයක් බුද්ධ ආගමේ උගන්වනවා. කුසල මුල් තියෙනවා, අකුසල මුල් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ කියලා අකුසල මුල් තුනක් තියෙනවා. නරකට හේතු වන මුල් තුනක්. කුසල මුල් තුනකුත් තියෙනවා. අලෝභ, අදෝස, මෝහ. ලෝභයට විරුද්ධ වූ අලෝභය. ලෝභ නැතිකම එවත් මෛත්‍රිය. දෝෂය තරහව නැතිකම එවත් ලෝභ නැතිකම සමාධිය වර්ධනය කරන්න. අලෝභ ලෝභ නැතිකම එවත් දානය. දෝෂේ තරහව දෝෂයට විරුද්ධ වූ අදෝෂය තරහ නැතිකම එවත් මෛත්‍රිය. මෝහයට විරුද්ධ වූයේ අමෝහය. අමෝහය කියන්නේ මෝහය නැතිවීම. එහෙම නැත්නම් ප්‍රඥාව. එතකොට කුසල් මුල් තුනයි අකුසල් මුල් තුනයි. අකුසල් මුල් තුන තියෙනවා යමක ඒක නරකක්. කුසල මුල් තියෙනවනේ ඒක හොඳයි. අභිධර්මයේ පෑන කාරණය බොහොම ලේසි තේරුම් ගැනීමට මේක හොඳයි මේක නරකයි කියලා. එතකොට අපිට තියෙනවා කුසල් සිත්. කුසල් සිත් වලට විරුද්ධ වූ අකුසල් සිත් තියෙනවා. ඔය හොඳ නරක දෙකටම විපාක තියෙනවා. ඵලයක් තියෙනවා. විපාක සිත්. තවසිත වගේක් තියෙනවා. ක්‍රියාසිත කියලා. දැන් රහතන් වහන්සේ නමක් හොදක් කළත් හොඳ වශයෙන් නෙවෙයි සලකන්නේ ක්‍රියාවක් වශයෙන්. ඒකේ කර්ම විපාකය ඇතිවන්නේ නැහැ. ක්‍රියාසිත. සාමාන්‍ය අපිට ක්‍රියාසිත දෙකක් ඇති වෙනවා. පස්දොර ආරින පංචද්වාරාවර්ජනය, සිතදොර ආරින මනෝද්වාරාවර්ජනය. ওই දෙක සාමාන්‍ය අපිට ඇති වෙනවා. නමුත් ක්‍රියාසිත ඇතිවන්නේ රහතන් වහන්සේලාටයි. බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේලා කරන ක්‍රියා කුසල නමුත් කුසල වශයෙන් සලකන්නේ නැහැ. කර්ම විපාකයෙන් ඒන් ලැබෙන්නේ නැති නිසා. දැන් එතකොට මේ සිත් හතරකට බෙදෙනවා. කුසල සිත්, අකුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. කුසල අකුසල සිත් වල තමයි හරි හැටියට කියන්නේ කර්මය කියලා. අපි හරියටම තේරුම් ගන්න ඕන පින්වත්නි ධර්මය. හොඳට තේරුම් ගත්තොත් තමයි ධර්ම රසය අපට ඇතිවන්නේ. කොපමණ උතුම් ධර්මයක්ද කියලා වැටහෙන්නේ කල්පනා කරපු තරමට. කුසල අකුසල. ඒ කුසල අකුසල සිත් වල කර්මය කියලා කියනවා. ඒ කුසල අකුසල වලින් ලැබෙන ඵලයට විපාක කියලා කියනවා. එතකොට කර්මය කියලා කියන්නේ හරි හැටියට සිත් වලටයි. විපාකය කියලා කියන්නේ හරි හැටියට සිත් වලටයි. විපාක අනිසංස කියලා එකක් තියෙනවා. දැන් හොඳට අපිට කන්ට බොන්න ලැබෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. ඒ පින්වත්නි විපාක ආනිසංසයි. විපාකනේ විපාක අනිසංස කියලා ඒවට කියන්නේ. මේ භුක්ති විඳිනකොට අපිට හොඳ සිත් ඇති වෙනවා විපාක සිත්. ඒව තමයි අර කර්මවල විපාක කියලා කියන්නේ.
එතකොට කර්මයේ කුසල අකුසල විපාක ක්‍රියා කියලා හතරක් තියෙනවා. මින් පින්වත්නි 81ක් තියෙනවා ලෝකය කියලා. පංචස්කන්ධ නැමැති ලෝකේට අයිති 81ක්. 8ක් තියෙනවා ලෝකුත්තරයි. පංචස්කන්ධේ නැමැති ලෝකයෙන් ඊතර වේනුයි ලෝකුත්තර කියලා කියන මාර්ගසිත වලට. පංචස්කන්ධ නැමැති ලෝකයෙන් ඊතර වීනුයි ඵලසිත හතරට කියනවා ලෝකුත්තර කියලා. මාර්ග වලට කියන ඊතර වේනුයි ඵල වලට කියන ඊතර වීනුයි. නිර්වාණය අරමුණු කොටයි මේ ලෝකෝත්තර සිත් 8 ගන්න. ඒකයි ලෝකුත්තර කියලා කියන්නේ. එතකොට අපිට ඇති වෙනවා පින්වත්නි සිත් 89ක්. 81ක් පංචස්කන්ධ නැමැති ලෝකේට ඇති නිසා ලෝකීය. 8ක් ඇති වෙනවා ලෝකුත්තර කියලා කියන පංච උපාදාන ස්කන්ධයේ ඊතර වෙනුයි අන්න ලෝකුත්තර කියලා කියනවා. මේ 89න් පින්වත්නි මේක ටිකක් කල්පනාවට ගත යුතුයි. දෙකක් පමණයි දෝමනස්සේ කියලා දෙන්නේ. අසතුට එක්කලා. චිත්ත දෙකයි දෝමනස්ස ඒවත් අසතුට එක්කලා දෙන්නේ. දුක්ඛ වේදනාව එක්කලා දෙන්නේ එකයි. එතකොට දෝමනස්සේ එක්කලා දෙන්නේ දෙකයි දුක්ඛ එක්කලා දෙන්නේ එකයි. දැන් දුක්ඛ සහගත විපාක සිතක් ඇති වෙනවා. කායික දුක්ඛයතන තියෙන්නේ දුක්ඛ විඥානය. කායික දුක්ඛ කාය පිළිබඳ දුක. තරාව එක්කලා දෙකක් ඇති වෙනවා. දෝමනස්සේ පටිඝය එක්කලා ඒ පටිඝය තියෙනවා නම් තරාව තියෙනවා නම් පටිඝ කියලා කියන්නේ හරි තේරුම පින්නවත් මේ විරුද්ධව හැපීමයි. ඒ විරුද්ධව හැපෙනකොට ඇතිවන්නේ දෝමනස්සයයි. අසතුට ඇති වෙනවා. එතකොට අසතුට එක්කලා දෙකයි දුක්ඛ වේදනාව එක්කලා එකක් තියෙනවා. 3යි. අපි ලෝකුත්තර පැත්තක දාලා 88ක් 81 ගත්තාම ඒ 81ෙන්ම පින්වත්නි 3යි තියෙන්නේ. එතකොට දෝමනස්ස එක්කලා දුක්ඛ එක්කලා අනිත්‍ය ඔක්කොම සෝමනස්ස සතුට නැතෝ උපේක්ඛා මදහත් වේදනාව. දැන් පේනවා පින්වතුන් හට බුද්ධ ආගම අසුභාත්මක ආගමක් කියලා ප්‍රශ්නයක් ඇහුවොත් බුද්ධ ආගමේ උගන්වන්නේ අසුභය කියන එක පමණක්ද? දුක කියන එක විතරක්ද? දුක හිතමයි ලෝකේ පිහිටා තිබෙන්නේ දුකේ තමයි. ඒ දුක විතරක් නෙවෙයි බුද්ධ ආගමේ දේශනා කරන්නේ. දුකට හේතුව කියනවා. ඒ හේතුව කියන්නේ ඵලය නේද කිරීමටයි. සමහර ආගම් වල හැටියට දුකක් තියෙන්න ඕනයි කියලා පිළිගන්නවා. දුකට හේතුව මොකක්ද? බුදුරජාන් වහන්සේ දුකක් තියෙනවායි කියලා පිළි අරගෙන දුකට හේතුව කුමක්ද කියලා සොයනවා ඵලය නැති කිරීමට. ඒ නිසා බුද්ධ ආගමට සර්ව අසුභාත්මක ආගමක් කියලා කියන්න බෑ. ඒ වගේම සර්ව සුභාත්මක ආගමක් කියලා කියන්න බෑ. බුද්ධ ආගම සත්‍යාත්මක ආගමක්. ඇත්ත පෙන්වන ආගමක්. ඇතිසැටි පෙන්වන ආගමක් මේ බුද්ධ ආගම කියන එක. මේක සැලකිය යුතුයි පින්වත්නි. එතකොට අපිට වැඩි ඇතිවන්නේ මොනවද? මොන වේදනාව එක්කලද? සෝමනස්ස නැතෝ උපේක්ඛා එක්කලයි. දෝමනස්ස එක්කලා දෙකයි දුක්ඛ සාගතව ඇති වෙන්නේ එකයි. හොඳයි. මේ සිත්වල පළමුවෙනි යම් එක්තරා එක જાතියක පළමුවෙන්ම හටගන්න සිතක් කියනවා. ප්‍රතිසන්ධියේදී පළමුවෙන්ම හටගන්න සිත. ඒකට කියන්නේ පටිසන්ධි චිත්තය කියලා. ගිය જાතිය මේ જાතිය ගලපන නිසා පටිසන්ධි කියලා කියනවා. විද්‍යාවෙන් කියන්නේ පින්වත්නි කලල රූපය හට ගැනීමට මෞපියන්ගෙන් පොඩි රූප ධාතුවක් ලැබෙනවා. සමහරුන්ගේ මතය හැටියට 3 කෝටි අඟලින් 3 කෝටියෙන් පංගුවයි. එපමණයි අවශ්‍ය විද්‍යාව හැටියට.
බුද්ධ ආගමේ ඇටිද කියනවා ඒ දෙක වුමනා තමයි. ඒ දෙක ඇතිවීමෙන්ම කලල රූපය හටගන්නේ නැහැ. ඒ කලල රූපය හට ගැනීමට පෙර කර්ම බලයෙන් ඇතිවන පටිසන්ධි චිත්තය ඇති වෙන්න ඕන. ඒ පළමුවෙනි සිතයි. ඒ පටිසන්ධි චිත්තයත් මේ මෞපියන්ගෙන් ලැබෙන රූප ධාතුත් එකතු වුණාම ඒ කලල රූපය හටගන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න පින්වත්නි, මෞකස උපදින නිබුල් දරුවන් ඉන්නවා රූපයෙන් සමානයි, ගුණ ධර්මයෙන් සමාන නෑ, චරිතයෙන් සමාන නෑ, ඥාන ශක්තියෙන් සමාන නෑ. ඊට හේතුව මොකක්ද? විද්‍යාවෙන් තෝරන්න බෑ. බුද්ධ ආගමෙන් තෝරනවා. කර්ම ශක්තිය නිසා ඒ දී වෙනසක් ඇතිවන්නේ. පළමුවෙන්ම ඇතිවන සිතයි කියන්නේ පටිසන්ධි චිත්තය කියලා. එක જાතියක අන්තිමට ඇතිවන සිතක් තියෙනවා. ඒ සිතට කියන චුති චිත්තය කියලා. චුති කියලා කියන්නේ ගිලිහි යාමට. ඒ භවයෙන් ගිලිහි යන අන්තිම සිත තමයි චුති කියලා කියන්නේ. ඒ සිතෙන් නෙවෙයි පින්වත්නි නැවත ප්‍රතිසන්දිය හටගන්නේ. ඒ සිතට පෙර ඇති වෙනවා ජවන චිත්ත වීතිය. ප්‍රතිසන්දි ජනක ජවන චිත්ත වීතිය. ඒ ප්‍රතිසන්දියේ උපදවන ජවන චිත්ත වීතිය හැටියටයි දෙවන භවයේ ප්‍රතිසන්දිය හටගන්නේ. මා මේක කියන්නේ සමහර වර්ධවලා සිතට ගන්නවා චුති කියලා. චුතියෙන් තමයි චුති චිත්තයෙන් තමයි ප්‍රතිසන්දිය හටගන්නේ කියලා. එහෙම නෙවෙයි පින්වත්නි. චුති කියන්නේ ගිලී යාමයි. එම භවයේ අන්තිමට ඇතිවන සිතටයි කියන්නේ චුති චිත්තය කියලා. මේ චුතියට පෙර ඇති වෙනවා ජවන චිත්ත වීතිය. ප්‍රතිසන්දිය උපදවන ජවන චිත්ත වීතිය. ඒ ජවන චිත්ත වීතිය හැටියට තමයි ප්‍රතිසන්දිය හටගන්නේ. ඒතර පරිසන්දි චුති මුල අග. මේ අතර ඇති වෙන අපිට භවාංග කියලා සිත් වර්ගයක්. භවයක් කියනවනම් මේ සිත් තියෙන්නට ඕන. ඒ නිසා භවාංග කියලා කියනවා. තදනින්දති සීන නොපෙන තදනින්දති අපිට මේ භවාංග සිත් ඇති වෙනවා. චිත්ත වීතියකට පසු ආයත් භවාංග සිත් ඇති වෙනවා. වැඩිපුර අපිට ඇතිවන්නේ භවාංග සිත් ගණන් කරන්න බැරි තරමයි. මේ තවත් එකක් තේරුම් ගන්න ඕන ජවන කියන්නේ මොනවද කියලා. ජවන කියන්නේ දුවන කියන තේරුමයි. මේක අභිධර්මයේ ප්‍රකාශ වෙන එකක්. ඒ ජවන චිත්ත වීතියේදී තමයි කුසලෝ අකුසල අපි කරන්නේ. කෙලෙස් අප තුල තියෙනවා පින්වත්නි. මේ බණහාන පින්වතුන් අතර මේ බණ කියන අප තුලක් තියෙනවා. මේ කෙලෙස් පාපයක් වන්නේ ජවන චිත්ත වීතියේදී. සතෙක් මරණ අදහස තියෙනවා. සතා මරනවා. ඒ සතා මරනකොට අපිට ජවන චිත්ත වීතියක් ඇති වෙනවා. ඒ මරණ වෙලාවේ ජවන චිත්ත වීතිය තමයි පාපය වන්නේ. පෙර කෙලෙසේ වෙනවා ජවන චිත්ත වීතිය තමයි මේ පාපය වන්නේ. පිනවන්නේ ඒ අවස්ථාවේදී. පින් පව දෙකම මේ කල්පනාවට ගන්න. එතකොට පාපය වන්නේ පින්වත්නි ජවන අවස්ථාවේදී. ඊට ඉස්සෙල්ලා නෙමෙයි. ඊට ඉස්සෙල්ලා අපිට ඇති වෙනවා කෙලෙසය. රහත් වන්නේ පින්වත්නි ඒ පවුනසල නෙමෙයි. බොහෝසෙන් අපි කියනවා පවුනසල රහත් උනායි කියලා. පවුනසල නෙමෙයි පින්වත්නි. පාපේ වුණා ජවන චිත්ත වීතිය. ඒකේ විපාකේ ලැබෙනවා. පවුනසල නෙමෙයි කෙලෙස් නැසලයි. අතීත කෙලෙසුත් නෙමෙයි. අතීත නම් ඉවරයි. අනාගත කෙලෙසුත් නෙමෙයි ආවෙත් නැහැ. වර්තමානයේ අතීතයට යනවා. එතකොට මොන කෙලෙස් අපි නැසන්නේ? කෙලෙස් උපදින ශක්තිය නැති කරන්නේ. රහතන් වහන්සේ නමක් වුණාම කෙලෙස් උපදින ශක්තිය නැති කළා. කෙලෙස් හටගන්නේ නැහැ. පාපයෝ පිනවන්නේ ජවන අවස්ථාවේදී කියලා තේරුම් ගන්නට. දැන් චිත්තය ගැන අපි ටිකක් කියුවා. ඒ චිත්තයේ පින්වත්නි අපි දියුණු කළොත් අපිට මේ උසස් ඥාන ඇති කර ගන්න පුළුවන් අභිඥා කියන දේවල්. ඉතින් පුළුවන් පින්වත්නි. නොඑක් ක්‍රිද්දිය ඇති කර ගන්න පුළුවන්. අහසින් යාම, වතුරේ ගමන් කිරීම, නොඑක් ක්‍රිද්දි බල ඇති කර ගන්න පුළුවන්. දිවස් ඇති වෙනවා අපිට. දුර තියෙන දේවල් දකින්න පුළුවන්.
දුර තියෙන දේවල් අහන්න පුළුවන්. දිබ්බ චක්කු, දිව කන. අනුන්ගේ සිත් දැනගන්න පුළුවන්. පෙරවිසු කන පිළිවෙල දැනගන්න පුළුවන්. මේ පාට කියන්නේ පංච අභිඥා උසස් ඥාන. ඒ සිත් නැතිවන්නේ පින්වත්. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවනි. අදත් ඉන්නවද එහෙම ඒ ඥාන උපදවාගත්ත ඇත්තෝ? අපිට කියන්න බෑ පින්වත්. ඉන්නවද නැද්ද කියලා. ඇහැට වැඩිපුර නොපෙනෙන්න පුළුවනි. නමුත් නැති වුණත් පෙර නොසිටියේ බවට සත්‍යයක් නෙවෙයි ඒක. කරුණක් නෙවෙයි. දැන් ඉන්නවද බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේලා වැනි උතුමන්? ෂේක්ස්පියර් වගේ පන්තුමන් ඉන්නවද? දැනට නැති වුණායි කියලා ඉස්සර නොසිටියයි කියලා කියන්න බෑ. මේ ඥානපා උපදවා ගන්න පුළුවන්. ඒ ශක්තිය අප හැමදෙන තුලම තියෙනවා. තව එකක් තියෙනවා ආසවක්ඛේ ඥානය කියලා. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නැතිවන නුවණ. ඒ රහත් මඟ නුවණයි. ඒකත් ඇතිවන්නේ සත්‍ය බලයෙන්. කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වී යනවා. ඒ ආසවක්ඛේ ඥානය ඇති වුණාම. ඔනේ චිත්තය අපි කොටින් තෝරලා දුන්නේ. මේ සිතේ හට ගන්න ගති වගේක් තියෙනවා. මේක ප්‍රධානයි. යහට ගන්න ගති 52ක් තියෙනවා. එකක් තමයි වේදනා. තව එකක් සංඥා. වේදනා විඳීම. සැප වේදනාව තියෙනවා, දුක් වේදනාව තියෙනවා. සෝමනස්සේ තියෙනවා, දෝමනස්සේ තියෙනවා, උපේක්ඛා. පහක් තියෙන වේදනා. හැම සිතටම මේ වේදනා පහෙන් එකක් ඇති වන්නටම ඕන. සංඥා කියන්නේ අරමුණ ඇඳගෙන ගැනීමයි. මම දැන් පින්වතෙක් දැක්කාම එතනම අඳුරනවා. ඒ අඳුනගන්නේ අර සංඥා කියන චෛතසිකයේ බලයෙන්. වේදනා සංඥා. පංචස්කන්ධය තෝරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. වේදනා සංඥා සංඛාර. එතන සංඛාර කියලා කියන්නේ පින්වත්නි පටිච්ච සමුප්පාදයේ පෙන්න කුසල අකුසල නෙවෙයි. චෛතසික 52ක් තියෙනවා. වේදනා සංඥා ඇතුළු වින්කලා 50ක් තියෙනවා. ඒ ඉතිරි 50ටමයි සංඛාර කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතිරි 50ටම ඔකට ඉංග්‍රීසියෙන් දෙන්න බෑ වචනය. නොඑක් දෙනා නොඑක් වචන දෙනවා. ඒකෙන් අමුතු නිගමන ඇති කරගන්නවා. හරියට කියනවා නම් සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා අරුණාම ඉතුරු 50ටමයි සංඛාර ස්කන්ධය කියලා කියන්නේ. ඔය සංඛාර වල හැම ඔය චිත්තවල අප තුල අට ගන්න හැම චිත්තවලම සිත්වලම එක චෛතසිකයක් තියෙනවා. කාහට චෛතසිකයක් තියෙනවා වේදනා කියන. ওই වේදනා චෛතසිකය හැම සිත්වලටම පොදුයි. මේ වේදනාවෙන් තමයි සිත පාට කරන්නේ. හොඳ විදියට හෝ නරක විදියට. මේ සුවපත් කරන්නේ දුක්පත් කරන්නේ එක විදියකින් මේ වේදනාවෙන්. මූණ පින්වත්නි සමාගයේ සිත අඟවන හොඳ කැඩපතක්. දුක් වේදනා දෝමනස්යක් න මූණෙන් පේනවා. දෝමනස්යක් තුනමත් මූණෙන් පේනවා. නදහත් ගැඹුරු උපේක්ෂාව ඇති වුණාත් මූණෙන් පේනවා. ඔය වේදනාව එතකොට හැම සිත් වලටම පොදුයි. සෝමනස්ය ඇති වෙනවා අපිට නිතර ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. සන්තෝෂය අපහට ඇති වෙනවා. තව චේතන දෙකක් තියෙනවා. තින්වත් චේතනා කියලා. ඒ චේතනාව හැම චිත්ත වලටම පොදුයි. ওই චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. චේතනාහං වික්ඛවේ කම්මං වදාමි. චේතනාවටම කර්මය කියලා කියනවා. කුසල සිතක ඇතුළත පොදු චේතනාව, අකුසල සිතක ඇතුළත නරක චේතනාව. ඒ චේතනාවට කර්මය කියලා කියනවා. ඉතින් ප්‍රශ්නය කන්නේ නැහැ මෙතන. කර්මයේ මුල මොකක්ද කියලා. මේ චේතනාවයි කර්මය කියලා කියන්නේ. හරියට චේතනාව කියන්නේ කුමක්ද කියලා ඇසුවොත් මේ ඌමනා නැති ප්‍රශ්න වලට ඉඩක් නැහැ. දැන් අපේ චේතනාව හොඳ වුණාම සිත හොඳයි. චේතනාව නරක වුණාම සිත නරකයි. ඒකග්ගතා කියලා තව චෛතසිකයක් තියෙනවා. එකක් උතුම් කොට සලකන බව. ඒක අග්ගතා. එකඟ බව. ඔය එකඟ බවත් හැම සිත් වලටම පොදුයි. මේ පින්වතුන් දැන් හොතට බණ අහනවා මගෙන්.
මේ පින්වතුන්ගේ සිත්වල ඒකග්ගතා චෛතසිකය තියෙනවා. මා බණ කියනකොටත් මට තියෙන ඒකග්ගතා චෛතසිකය. ඔය ඒකග්ගතාව දියුණු කළොත් මේ හොඳටම ධානාංගයක් වෙනවා. තවත් දියුණු කළාම මාර්ගාංගයක් වෙනවා. මාර්ගයට අයිති අංගයක් වෙනවා. සම්මා සමාධි. මේ නිගමනය කරන එකක් තියෙනවා. අප හැමදෙනම තුල පින්වත්නි උසස් වීමේ ශක්තිය පවතිනවා. ආතුල කොච්චර නරක කෙනෙක් තුලවත් උසස් වීමේ ශක්තිය පවතිනවා. මේ චෛතසික තියෙනවා අප තුල. ඒ හොඳ ගති මතු කළාම අපිට පුළුවන්නේ උතුම් භාවයකට පැමිණෙන්නට. ඒකයි බුද්ධ ආගමේ කියන්නේ බුද්ධත්වයේ ලබා ගැනීමට හැමදෙනාටම ඉඩ තියෙනවා. සුදුසු අංග තියෙනවා නම් එතනට බුද්ධත්වයේ ලබා ගන්න පුළුවන්නේ. ඇයි? බුදු වීමේ ශක්තිය අප හැමදෙනා තුළම පවතිනවා. අනිත් පැත්තට එහෙමයි. දේවදත්ත වීමේ ශක්තියත් පවතිනවා. බුදුබව ලබා ගැනීමේ ශක්තියත් පවතිනවා. අර ඒකයි කියන්නේ පින්වත්නි අපේ සිත් තුළ කුණු ගොඩකුත් තියෙනවා රුවන් ගොඩකුත් තියෙනවා. මේ පින්වතුන් දැන් බණහන දැන් තියෙන රුවන් ගොඩක්. නරක සිතක් ඇති වුණාම කුණු ගොඩක්. අපි මානසික ගන්න අර කුණු ගොඩ අහකලා රුවන් ගොඩ මතු කර ගන්නටයි. තවත් තියෙන පින්වත්නි චෛතසික වගේ හොඳ සිතේ ඇති වෙන්න හොඳ සිතේ ඇති වුණොත් හොඳයි නරක සිතේ ඇති වුණොත් නරකයි කියලා කියනවා. විරිය කියලා එකක් තියෙනවා. අර තියෙනවා මේක විරිය ඇති කරගන්න පුළුවන්. වීරියත් විහෙටම දිනු කරගත්තොත් අන්න සම්මා වායාම වෙනවා මාර්ගාංගයක් වෙනවා. මේක සැලකීමේ පීති කියලා එකක් තියෙනවා. පීති චෛතසිකයක් තියෙනවා. පීතිය කියන එක උගන්වන්නේ බුද්ධ ආගමේ. පීතිය සම්බොධ්‍යංගයක් වශයෙන් සැලකෙනවා. මාර්ගය ලබා ගැනීමට හේතු වන අංගයක් වශයෙන් සැලකනවා පීතිය. බෞද්ධයෙක් වුණාම ප්‍රීතිය ඇති කරගන්නට ඕන. කනගාටු වෙන්න ඕනේ නැහැ. ලෝකේ දුක තමයි. ලෝකේ දුකයි කියලා කනගාටු මූණෙන් ඉන්නට ඒ කියලා බුද්ධ ආගමේ කියන්නේ. ප්‍රීති මූණ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාදස බලන් දෙපින්වත්නි කොපමණ ප්‍රීතිමත් මූණක් තියෙන්නේ. සෞම්‍ය ප්‍රීතිමත් මූණක්. කනගාටු මූණක් කවදාවත් නැහැ කියන්නේ උන්වහන්සේට. ප්‍රීතිය තියෙනවා. අප බෞද්ධයන්ුත් මානසික ගන්න ප්‍රීතිය ඇති කරගන්නයි. ප්‍රීතිය ඇති කරගත්තාම මූලයේ සෞම්‍ය ගතිය ඇති වෙනවා. කායික ශක්තිය ඇතිවීමටත් ඒක හේතු වෙනවා. තව එකක් තියෙනවා ඡන්ද කියලා. මේක සැලකියේ. ඡන්ද කියන්නේ පින්වත්නි කරනු කැමැත්තයි. ඒක හොඳ සිතටත් ඇති වෙන්න පුළුවන් නරක සිතටත් ඇතිවන්න පුළුවන් නේ. නිර්වාණයට ආසාවක් තියෙනවායි කියලා සමහරව තර්ක කරනවා. බෞද්ධ නිවන් ලැබීමට ආසා කරනවා. ඒක නරකයි නේද? ආසාවක් නේද? ඒකට දී යුතු පිළිතුර පින්වත්නි ආසාව නෙවෙයි. නිවන් ලබනු කැමැත්ත. අන්න පාලි වචන ඡන්ද. ධර්ම ඡන්ද කියලා එකක් තියෙනවා. ධාර්මික ඡන්දය කරනු කැමැත්ත. බුදුසත්වෝ සියලුම දේවල් අත්හැරලා ගියා බුදු බව ලබා ගන්න අදහසෙන්. එතන ධර්ම ඡන්දය තියෙනවා. මේ පින්වතුන් දැන් බණාසනවා. බණාසන ආසාව නෙවෙයි. බණාසන කැමැත්ත ඡන්දය එතන තියෙනවා. මා දැන් මේ පින්වතුන්ට සතුටින් බණ කියනවා. බණ කියන ආසාව නෙවෙයි. බණ කියන ඡන්දය තියෙන්නේ. කැමැත්තයි තියෙන්නේ. ඒක සැලකිය යුතුයි. කවුරු හරි ප්‍රශ්න කළොත් නිවන් ලබන ආසාව නෙවෙයි අපිට තියෙන ඡන්දය කියලා කියන්නේ. ධර්ම ඡන්දය කියලා එකක් තියෙනවා. අකුසල් වල පින්වත්නි හැම අකුසල් සිත්වලටම පොදු චෛතසික හතරක් තියෙනවා. ඔය හැම අකුසලයේ කරනකොට මේ හතර තියෙනවාමයි. මෝහය තියෙනවා. අකුසල මූලයක් ඒක. මුලා වීම මෝහය තියෙනවාමයි. මෝහය කියලා තියෙනවා අහිරික අනුත්ප්ප කියලා විලිබිය නැතිකම. විලිබිය නැත්නම් පින්වත්නි ඕන වර්ධක් ගන්න පුළුවන් ලෝකේ. පවට තියෙන ලැජ්ජාවයි පවට තියෙන බයයි නැත්නම්
අහිරික අනුත්තප්ප කියලා කියනවා. විලිබිය නැතිවීම. දැන් සාමාන්‍ය කතාවකට කියන විලිබිය නැති කෙනාට කරන්න බැරි දෙයක් නෑ කියනවා. බොහෝ අපරාධ කෙරෙන්නෙත් පින්වත් නේ. මේ අල්ලස් ගන්නෙත්, අයුක්තිය කරන්නෙත්, යුක්තිය සිදු කරන්නෙත්, එනෝයික් දේවල්ට ආසා කරලා හිරේ යාමට සිදුවන්නෙත්, දඩගැසීමට සිදුවන්නෙත් විලිබිය නැතිවීම. විලිබිය තියෙනවා නම් ඒක කරන්නේ නැහැ. ලෝකපාලක ධර්ම දෙකක් තමයි විලිබිය කියන එක. ලැජ්ජා බය කියන දෙක. ආත්ම ගෞරවයෙන් නැති වෙනවා මේ විලිබිය කියන එක විශේෂයෙන් හිරි කියන එක. ඒකේ පොඩි කාලේ හිතන්න දෙමව්පිය මහන්සි ගන්නේ ළමයින්ට විලිබිය ඇති කිරීමට. අවට බයවන්න. අවට බය කියන්නේ කළොත් මේ ආදීනව තියෙනයි කියලා ආදීනවයන් කරේ පවත්නවා බියටයි මෙතන බය කියලා කියන්නේ. ඔත්තප්ප. හිරි කියන්නේ ලැජ්ජාව. මේක මා විසින් කරන එක හොඳ නැහැ. මගේ තත්වයට ගැලපෙන්නේ නැහැ මේ විදිහේ දේවල්. 80ක් නො80ක් මේක හරිය නෑ මගේ තත්වයට. දුසුදුසු දෙයක් මේක. ආත්ම ගෞරවය ඇති කරගෙන වර්ධින වලකිනවා. ඒක හිරි. ඒ දෙක නැතිවීම තමයි අහිරික අනුත්ප්ප කියන්නේ. තව එකක් තියෙන උද්දච්ච කියන නොසන්සුන්කම. පවක් කරනකොට බොහෝ විටම නොසන්සුන් ගතිය ඇති වෙනවා. උද්දච්ච කියලා කියන්නේ මෙතන නොසන්සුන් ගතිය. හරි? දැන් බලන්න හොරකමක් කරනකොට පපුව ගැහෙනවා. වරදක් කරනකොට පපුව ගැසෙනවා. ඒ උද්දච්ච ගතිය ඇති වෙනවා. නොසන්සුන්කම. ඔය හතර හැම අකුසල වලටම මුල් වෙලායි තියෙන්නේ. ඔය එකක් තියෙනවා පින්වත්නි ලෝභය කියන එක. මේක නම් බොහොම කනගාටුදායක එකක්. කාටත් අපිට තියෙනවා මේ ලෝභය. නොඑක් විදිහේ ලෝභය. අකුසල මූලයක් තමයි ඒක. ඒ වගේම අකුසල සිත් හට ගන්නවා මේ ලෝභයෙන්. රූපේට අපේ ලෝභය තියෙනවා. පංචකාම සම්පත්තියට ලෝභය තියෙනවා. අල්ලස් ගැනීමට ලෝභය තියෙනවා. නියම ගානට වඩා වැඩි බඩු කිනීමට ලෝභය තියෙනවා. මුතු මැණික් වලට අපේ ලෝභය තියෙනවා. කීර්තියට ප්‍රශංසාට ලෝභය. නොඑක් විදිහේ ලෝභ තියෙනවා. අකුසලයට හේතු වෙන අකුසල් වශයෙන් සලකන දෙයක් තමයි මේ ලෝභ සහගත ලෝභ සහගත නරක සිත්. කාහටත් ඇති වෙනවා අපිට. සම්පූර්ණයෙන් ලෝභය නැත්නම් තණ්හාව නැති වෙනවා නම් අපි රහත් වුණාම ඒකම අපිට තියෙන්න පුළුවන් නොඑක් විදිහේ ලෝභය. මේ බණ කියන අපටත් තියෙනවා. මේ බණ අසන පින්වතුන්ටත් තියෙනවා. නමුත් අපි මානසික ගන්න ඕන ඒ ලෝභය තුනී කරගන්න. ලෝභය අඩු කරගන්නට. හරි එකක් තියෙනවා පින්වත්නි දෝෂය කියලා තරහාවක්. දෝෂ බලවත් ගින්නක්. ලෝකයක් ගිනි තියන්න පුළුවන් මේ දෝෂයෙන් තරහවෙන්. අනාගාමී වෙනතුරු අපිට තියෙනවා තමයි තරහව. ඔත ඒක කමාවක් නෙවෙයි තරහ වීමට. සිත නරක වෙනවා. සිත නරක වුණාම සිත ඇසුරු කොටගෙන ලේ වේගවත්ව ක්‍රියා කරනවා. මූණෙන් පේනවා පින්වත්නි. තරහව ආව හැටි මූණ නරක වෙනවා. නැත්නම් රතු පාට වෙනවා එහෙම නැත්නම් කළු පාට වෙනවා. තොල් පොපියනවා. ඒ නවතින්නේ නැහැ කටේ නර්ග වචනයි පිටවන්නේ. ඒ නවතින්නේ නැහැ මරලයි නවතින්නේ. දැන් බලන්න පින්වත්නි තරහව නිසා කොපමණ විපාක සිදු වෙනවද කියලා. දෝෂය නිසා මුළු ලෝකෙම ගිනි ඇවිලෙන්නේ ඇයි? ලෝභයක් තියෙනවා ඒ වගේම දෝෂයක් තියෙනවා. තරහව අඩු කරගන්න මහන්සි ගන්න ඕන අපි. කාටත් තියෙනවා තමයි. උත් අඩු කරගන්න බලන්න ඕන. ඒ දෝෂය ආවොත් එහෙම මොනවා කරනවද කියලා තමන්වත් දන්නේ නැහැ පින්වත්. බොහොම සංවේගයි කියන්නට අපේ රටේ හුඟක් බණ තියෙනවා. බණක් හුඟක් අහනවා, බණක් හුඟක් කියනවා. අද ලෝකේ ඉතාම ක්‍රූර විදිහට මිනිමරන්නේ කොයි රටේද කියලා ඇසුවොත් මේ පින්වතුන්ටම උත්තර දෙන්න පුළුවන්. ලංකාවේ දවසකට මිනිමරුන් දෙක බැගින් සිදුවන්නේ. ඒ වගේ මිනිමරන්නේ පින්වත්නි මේ වගේ හොඳට බණ අහන ඇත්තු නෙවෙයි. බණ නොඅසන, බණ නොදන්න, බණට අනුව නොපිළිපදින. ඒ ප්‍රත්‍යඥයන්ගේ වරද ප්‍රත්‍යඥ දෝෂය. අපි මෙඩපවත්ව ගන්න මහන්සි ගන්න ඕන. ඔය දෝෂයට නැකම් කියන තවත් තියෙනවා කරුණු වගේ. ඉස්සා කියලා එකක් කියනවා. මච්චරිය කියලා තියෙනවා, කුක්කුච්ච කියලා කියනවා.
ඒ දෝෂයටම නෑකම් කියන හතර කරුණු වගේක් ඊර්ෂ්‍යා කරන අපි හුඟා. අනුන්ගේ දියුණුවට කැමති නැහැ. ඒකත් මේ හිතේ හට ගන්න අරක ගතියක්. සහෝදරයෙක් දියුණු වෙනවට කැමති වන්නේ නැහැ. එක්ක ගුරුවරයාගේ ගෝලයා අතරත් ඊර්ෂ්‍යාව තියෙනවා. වෙනදාම අතනුත් ඊර්ෂ්‍යාව තියෙනවා. දේශපාලන අතනුත් ඊර්ෂ්‍යාව තියෙනවා. ඒක් විදිහේ ඊර්ෂ්‍යාව අපට ඇති වෙනවා. අන්න දෝෂයට නෑකම් කියන එක. වෙනසයි පින්වත් සමාජයේ පරිගැනීම අපාතර ඇතිවන්නේ. පරිගන්ට අපි කැමතියි. ඒ පුතජන ගතිය. පරිගන්නවා වෙනුවට අපි මානසික ගන්තුන අනුන් පිළිගැනීමට අමාරු එකක්. නමුත් ඒකයි උත්තම ගතිය කියලා කියන්නේ. පරිගන්නේ නෑ. පිළිගන්න පුරුදු වෙන්න ඕන. අමාරු නමුත් පුරුදු කළ යුතු එකක්. අයි මේ අනු දොස් කියන්නේ. බොරුවට චෝදනා කරන්නේ ඇයි? අභූත චෝදනා තියෙනවනේ අපේ රටේ. අපේ රටේ විතර ලෝකෙම තියෙනවා. අනුගේ චරිත කිල්ටු කරන්න කැමතියි. පුළුවන් තරම දොස් කියන්න කැමතියි. ඇගේ මඩ ගන්නට කැමතියි. කොපමණ හොඳ කළා. ඒ හොඳ ඔක්කොම මකා දැමීමට එක වචනයක් පාවිච්චි කරනවා. නමුත් සිංහලෙනුත් තියෙනවා ඉංග්‍රීසියෙනුත් තියෙනවා. අර ඔක්කොම කියලා නමුත් කියලා වචනයක් පාවිච්චි කරලා අර ඔක්කොම මකා දමනවා. ඒ ලෝකෙ සිරිතයි තියෙන්නේ. ඊර්ෂ්‍යාවෙන් නැතිවන දේවල්. බණ කියන අපටත් ප්‍රයෝජනයි මේ පින්වත්තුන්ටත් ප්‍රයෝජනයි මේ කාරණේ. යමෙක් පින්වත්නි දොස් කිව්වොත් තමහට. අයිතුලෙස අයුක්ත තියනවා මේ ලෝකෙ හුඟක්ම. අයිතුලෙස දොස් කිව්වොත් එහෙම තමන් කියන්නේ මාගෙන මේ දොස් කියන්නේ මාගෙන ටිකක් දැනීමකින්. හොඳටම මාගෙන දන්නවනම් ඔයිට වඩා මගේ දොස් කියනවා ඇති. ඉවරයි පින්වත්නි. මාගෙන දන්නේ ටිකයි. දන්න ටිකෙන් මගේ මේ දොස් කියනවා. හොඳටම මාගෙන දන්නවනම් ඔයිට වඩා දොස් කියන බව දොස් කියන්නට පුළුවනේ. කොහොම හිතුවා පින්වත්නි ඉවරයි අර. අයිතික මා හැමදෙනාටම කියන එකක් අපට ප්‍රයෝජනවත් එකක්. චරිත කිලුටු කිරීමට බෝධනා කැමති. සමහරු පින්වත්නි අනුන්ගේ චරිත කිලුටු කරන්න කැමති. චරිතයක් හොඳ චරිතයක් ඇති කර ගැනීමට අවුරුදු ගාණක් ගන්න වෙනවා. ඒ හොඳ චරිතය කිලුටු කිරීම පුළුවන් මොහොතකින් කරන්නට. මේ ගොඩ නැගිල්ල හදන්නට අවුරුදු මාස ගාණක් ගන්න පුළුවන්. ඒක මොහොතකින් මේ ගොඩ නැගිල්ල විනාශ කරලා දාන්න පුළුවන්. චරිතයත් එහෙමයි පිළිගන්න. මහන්සි අරගෙන හොඳ චරිතයක් ඇති කර ගන්නවා. නමුත් ඊර්ෂ්‍යාවෙන් ඒ චරිතය කිලුටු කිරීමට බෝධනා මහන්සි ගන්නවා. ප්‍රත්‍යක්ෂන ගතිය. අහිංසක කුමාරයාට මොනවද උනේ කියලා දන්නවා. ඊර්ෂ්‍යාවෙන්. අහිංසක කුමාරයා අඟුලිමාල වුණා පස්සේ ඊගාවට ලහතුණා තමයි. ඔතේ ඔක්කොම විපත්ති වලට හේතුනේ ඇයි? ඊර්ෂ්‍යාවයි කියන්නේ. කාටත් ඇතුළේ එක. අනුන්ගේ දියුණුවට කැමති නැහැ. මහන්සි ගන්න ඕනේ. මෙතනදී මම පින්වතුන්ටත් මටත් එක්කලා බණ කියන අපටත් එක්කලා මේ කියන්නේ අපිට හුඟක් ප්‍රයෝජන වූ ගාථාවක් මේක. සීහෝ සද්දේසු වසන්තසන්තෝ ශබ්දයන්නේ තතුණු ගන්නා වී සිංහෙක් වගේන්ට වාතෝව ජාලම්මේ අසජ්ජමානෝ කුලඟ දැලේ සිදුරු වල ඇලෙන්නේ නැහැ. නොඇලී සිටින්න බලන්න අමාරු එකක්. සංඝයා වහන්සේට පහසුයි ගියක්න්ට අමාරුයි. මේක බොහොම ප්‍රයෝජන. අදුමංව තෝයේන අලිම් ප්‍රමාණෝ මඩේ හටගන්න නිලුම් මල මඩේ හට ගන්නවා. නිලුම් මල මඩේ හටගත්තට මොකද මඩහා ගැටීමක් නැහැ. මඩ සහිත ලෝකයේ අපි නිලුමක් වගේ ඉන්න බලමු. අමාරු එකක් ප්‍රයෝජනයක තියෙනවා නේ. හොඳයි ඔය විදිහට දැන් අකුසල් සිත්වල තව චෛතසික වර්ගයක් තියෙනවා. කුසල් සිත්වල තියෙන හොඳ චෛතසික. ඒක සැලකිය යුතුයි. පින් වැඩි වුණ තරමට පින්වත්නි අපේ ශරීර ශක්තියක් ඇති වෙනවා. නිරෝග භාවයක් ඇති වෙනවා. බෝකල් ජීවත් වීමට හේතු වෙනවා. ඒ පින් තියෙනකොට පින් කියලා කියන්නේ සිත පිරිසුදු කරන ගුණ ධම්මලටයි. ඒ පින් වල එක හොඳ චෛතසිකයක් තියෙනවා සද්ධා කියලා. සද්ධා කියලා කියන්නේ සිත පිරිසුදු සිත පහදානුයි සද්ධා කියලා කියනවා. මඩ ගතිය යට කරලා සිත පහදනවා. දැන්
ඒක මණිකක් තියෙනවලු රජවරුන්ගේ මඩ සහිත පොකුණක දැම්මොත් මඩ ඔක්කොම යට වෙලා වතුර පිරිසුදු වෙනවා. ඒ වගේ අපේ සිත් තුළ තියෙන මඩ සහිත මඩ ඔක්කොම යටපත් කරලා පිරිසුදු කිරීමට හේතු වෙන සද්ධා කියන එක. මේ පින්වතුන් දැන් බණ අහනවා. හැමදෙනා තුළ මේ සද්ධාව තියෙනවා. සිත පිරිසුදු වෙලායි තියෙන්නේ. සිත පැහැදිලා තියෙනවා. පින් වැඩි වුණ තරමට සද්ධා වැඩි වෙනවා. සිතේ පැහැදීම ඇති වෙනවා. සිහිය දියුණු කරගන්න පුළුවන් වෙනවා. සති කියන එක. හොඳ ගති වගේක් තියෙනවා. මේ අපි කල්පනා කරන්නේ නැහැ පින්වත්. මේ කල්පනා කළොත් තේරෙන කොපමණ හොඳද මේ අපුරුදු කරගන්නේ කියලා. පින්සිත ඇති වුණ තරමට අප තුල හොඳ ගති රාශිය ඇති කරගන්න පුළුවන්. පස්සද්ධි තන්පත් ගතිය. බලන්න මේ වෙලාවේ හැමදෙනාම තන්පත් වෙලා නෙන්නේ. කලබල ගතියක් නැහැ. බොහොම සාන්තයි, බොහොම දාන්තයි. ඒ පස්සද්ධි කියන චෛතසිකය ඇති වෙන හැම පින්සිත වලම ඔක්කොංගම සිත් පින්වත් මේ වෙලාවේ සැහැල්ලුයිනේ. බර නැහැ. බර ගතිය නැහැ. ලෝභය ඇති වුණා, බර ගතිය ඇති වුණා, දෝෂය ඇති වුණා. නොත් පින ඇති වුණාම සැහැල්ලු ගතිය ඇති වෙනවා. ලහුතා කියලා කියනවා. සැහැල්ලු බව. බර බවක් නෙවෙයි. පින්වත් අයගේ සිත් බොහොම සැහැල්ලුයි. පින්වතුන් ඒ වගේම සැහැල්ලුයි. මුදුයි. බොහොම මෘදු ගතියක් තියෙනවා. හද ගතිය නැහැ පින්වත් මේ පින්සිත වල. දැන් මේ හැමදෙනා තුළම මෘදු ගතිය. පින්වතුන්ගේ සිත් පින්වත් නේ මලටත් වඩා මුලොක්. හද වීතු තැන්වලදී ගලටත් වඩා හදයි. මුලොක් වීතු තැන්වලදී මලටත් වඩා මුලොක්. ඒ මොලොක් ගතිය තියෙනවා. නිරෝගතාවයත් ඇති වෙනවා. ආගුඤ්ඤතා කියලා නිරෝග බව. ලෙඩ රහිත ගතිය. ලෙඩ ගතිය නැහැ දැන් මේ පින්සිත වල. ඍජු ගතිය තියෙනවා. අද නැති කෙලින් ගතිය. ඒක සැලකිය යුතුයි. ලෝකයේ පින්වත් නේ අද ගතිය තියෙන හුඟක්ම. කෙලින් ගතිය අඩුයි. එකක් හිතනවා එකක් කියන එකක් කරනවා. ප්‍රසිද්ධිය එකක් අප්‍රසිද්ධිය තව එකක්. ඒකයි බුදුරජාන් වහන්සේට හොඳ නමක් කියන්නේ යථාවාදී තථාකාරී. යථාවාදී කියන හැටියට තථාකාරීසෙම කරනවා. කියන හැටියට කරනවා, කරන හැටියට කියනවා. අපි මානසික ගණන පින්වත් යථාවාදී තථාකාරී වීමට. ක්‍රියාව යොදවන්න ලේසි. ඉටිපිටක් වගේ. ඉටිපිටේ ඕන රූපයක් හදන්න පුළුවන්. අන්න කුසාසිත වල මේ විජු ගතිය ඇති වෙන්නේ. කම්මඤ්ඤතා කියන ගතිය ඇති වෙනවා. ක්‍රියාව යොදවන්න පුළුවන් ශක්තිය. ඒ වගේ තියෙනවා පින්වත්නි තව හොඳ කරුණු හතරක්. හැමදාම කල්පනා කරමින් ක්‍රියාව යොදවන්න බලන්න. මෙත්තා අදෝසකෙන් චෛතසිකෙන් මෙත්තා ගැනීම මෛත්‍රිය. සිත මෘදු කරේනේ මොලොක් කරේනේ මෙත්තා කියලා කියනවා. මෛත්‍රී කියලා කියන්නේ පින්වත්නි ජාතික සහෝදරත්වයට නෙවෙයි. ජාතික සහෝදරත්වය නිසා මේ පින්වතුන් දන්නවා දෙවෙනි යුද්ධ කාලයේදී 60 ලක්ෂයක් යුදෙවරු මැරුවා. ජාති වෙනස් වූ නිසා ජාතික සහෝදරත්වයක් තියෙනවා. ජාතික හැඟීම තියෙන්න ඕන ඒක වෙනම එකක්. නමුත් මෛත්‍රී කියන්නේ ජාතික සහෝදරත්වය නෙවෙයි. දේශපාලන සහෝදරත්වයක් නෙවෙයි. දේශපාලන සහෝදරත්වයේ ඒ දේශපාලන අදහස් තියෙන නැත්තඳ පමණයි. නේ මෛත්‍රී ඊටත් වඩා ඉහළයි. ආගමික සහෝදරත්වය කියන්නේ පින්වත් ඊටත් වඩා ඉහළයි. බෞද්ධයන්ට පමණක් නෙවෙයි මෛත්‍රී කළ යුත්තේ. ක්‍රිස්තියානියන්ට පමණක් නෙවෙයි. හින්දුයන්ට පමණක් නෙවෙයි. මුස්ලිම්යන්ට පමණක් නෙවෙයි. බුද්ධ ආගමේ මෛත්‍රිය හැමදෙනාම සහෝදර සහෝදරියන් මෙන් සැලකීම. මුළු ලෝකේ මව්බිම වශයෙන් සැලකීම. මෛත්‍රිය අපට අවශ්‍යයි. තරහවට විරුද්ධ එක තමයි මෛත්‍රිය. මෛත්‍රිය ඇතිවන්න තරහව ටික ටික දුර වෙනවා. කරුණාව චෛතසිකය. අනුන්ට දුකක් පැමුණාම තමාගේ සිත උණු වෙනවා නම් කම්පා වෙනවා නම් ඊට කරුණා කියලා කියන්නේ. කරුණාව අපට අවශ්‍යයි. දුක්පත්කම තියෙනවා. ලෙඩ දුක් ඇති අය ඉන්නවා. උපකාර කිරීම අපේ යුතුයකමක්. අපි ජීවත් වන්නේ අපේ යහපතට පමණක් නෙවෙයි අනුන්ගේ යහපතටත් එක්කලයි. අනාද උමනා කරන පින්වත් ලංකාවේ ලේ ටික. ලේ අවශ්‍යයි කියලා කියන මේ ලෙඩුන්ට බුද්ධ ආගම ක්‍රියාවේද වීම. රජයේ මගින් සුදුසු අවස්ථා ඇති කරන්නට ඕනේ මේ පළාත් වලට ගිහිල්ලා ලේ දන් දෙන්න කැමතිත් අන්න ලේ දීමට
අපි පිරිස කැමති ලේ දන් දෙන්න. ගන්නවා මේ තරුණ පිරිසවත් ශිෂ්‍ය පිරිස එක්තරා පාසලක 30 දෙනෙක් ශිෂ්‍ය පිරිස ලේ දන් දුන්නා. අවතනක 10 දෙනෙක් පිරිමි ළමයි ගෑනු ළමයි 10 දෙනෙක්. ළමයි දෙන්න කැමති. නියම වයස තියෙන තෝන ලේ දන් දෙන්න කැමති අපේ ලංකාවේ පිරිස. අවස්ථාවක් තියුණොත් ඉදිරිපත් වෙන්න පුළුවන්නේ. අර මුදලවත් ගන්නේ නැහැ මේ සමහරු. උවමනා කරන්නේ අනුර උපකාරයක් කිරීමටයි. නියම කරුණාව, මුදිතාන්, ඊර්ෂ්‍යාව විරුද්ධ එක. අනුගේ සැපදට කැමති බව. උපේක්ඛා ලොකු අමාරු මේක. උපේක්ඛා සත්‍ය මධ්‍යස්ථතාවලින් ගේනවා මදහත් බවයි. ලාභාලාභේ අසායස නින්දා ප්‍රශංසා සුඛ දුක්ඛ කියන මේ අෂ්ටලෝක ධර්මයන්හි කම්පා නොවී තරාදියක් වගේ ඉන්න බලන්න ඕන. අමාරුම ගුණ ධර්මය ඔබ හැමදෙනා විසින්ම පුරුදු කටයුතු එක. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පුරුදු කළොත් මේ ලෝකයේම අපිට දෙවියෙක් ධර්මයක් වගේ ඉන්න පුළුවන්. උත්තමයෙක් වගේ ඉන්න පුළුවන්. හැමදාම මේ හතර හිතට අරගන්නද. කල්පනා කරන්න. මම මේ හතර ක්‍රියාව යොදවන්න ඕන. සතර බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ඒකයි. පඤ්ඤා කියලා තව චෛතසිකයක් තියෙන එක බොහොම ප්‍රධානයි. ප්‍රඥාවෙන් තමයි මොක්ෂය ලබා ගන්න පුළුවන් වන්නේ. රූපය සින්දන බින්දන නිසා රූප කියලා කියනවා. භූමියක්ම රූපය මිදෙනවා. චිත්තක්ෂණ 17යි බුද්ධ ආගම හැටියට රූපී ආයුෂ. විද්‍යාව හැටියට කියන තප්පරෙන් 10.27ක් තාලා ඒ සුළු කාලයක් තමයි රූපී ආයුෂ. බුද්ධ ආගම හැටියට ඊටත් වඩා වේගවත්වයි රූපේ වෙනස් වන්නේ. බුද්ධ කාලයට පෙර පින්වත්නි හින්දු පිරිස අතර තිබුණා මතයක්. පොඩි අර ඉර රශ්මිය ඇති වෙනකොට පොඩි විදුලි බිඳු වගේක් පාවෙනවා. ඒකට කියනවා රත රේණු කියලා. ඒ රත රේණුවෙන් 36න් පංගුවක් සජ්ජාරයෙන් 36න් පංගුවක් අණු ආයන වෙන මූර්ධක. ඒන් 36න් පංගුව පරමාණු. ඒ නැවතුණා. බුදුහාමුදුරු පරමාණුවක් බෙදුවා. පරමාණුවක් බෙදන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ ධාතු හතර බෙදුවා වෙලාව නැහැ අපිට විස්තර කරන්නට. හැම එකම බෙදලා ඉතින්ලා තියෙන්නේ. අර එකක් තියෙන රූපය නේද ජීවිතින්ද්‍රියක් කියන රූප ජීවිතින්ද්‍රිය කියලා. කර්මයෙන් නැති වෙන එක රූප ජීවිතින්ද්‍රිය. කස්කොලන් වලට තියෙන ජීවිතයක්. නමුත් මේ රූප ජීවිතින් කර්මයෙන් නැති වෙන රූප ජීවිතින්ද්‍රියක් නෙවෙයි. රූප හට ගන්න හතරක් ක්‍රම හතරක් තියෙනවා. කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා. පෙර කුසල අකුසල කර්මේනොයි චිතිනොයි ඍතු වෙනුයි. ඍතු කියලා කියන තේජෝ ධාතුව ගන්නවා අභ්‍යන්තර බාහිර. මේ ඍතු ගුණයක් ගන්නවා ආහාරය. ඔය හතරෙන් තමයි රූප අපට හටගන්නේ. අන්තිම එක තමයි නිර්වාණය. නිබ්බාන. වාන කියලා කියන තණ්හාවට දැම්මත නී කියන නෑ. නිබාන, නිවාන, නිබ්බාන. නිබ්බාන කියන්නේ බැමි නෑ කියන එක. ඒ තණ්හාව නැහැ. තව තේරුමක් නිබ්බාන කියන කෙලෙස් කින නිවීමට නිබ්බාන කියලා කියනවා. ඒ නිර්වාණය මේ જાතියම අපිට ඇති කරගන්න පුළුවනේ. මරණයෙන් පස්සේ නෙවෙයි බුද්ධ ආගමේ පරමාර්ථයෙන් මෙම જાතියම ඇති කරගන්නට පුළුවන්. මේ හතරයි පින්වත්නි පරමාර්ථ වශයෙන් අභිධර්මයේ තියෙන කර්ම හතර. හොඳට කල්පනා කරලා බලලා පුත්පත් බැලුවාම තේරුම් ගන්න පුළුවන් අභිධර්මයේ කියන එක තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. ගණන් ක්‍රමයකුත් නෙවෙයි. ගැඹුරු ධර්මයක් මේ අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයේ දැනගන්න ධර්මයේ වඩා පාසෙන් තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ හොඳින් තේරුම් අරගෙන ධර්මයට අනුව පිළිපැදලා ඒ කුසලාන සංසෙන් අප හැමදෙනාට උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනාව පැවැත්වුවේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ